අපිට මේ ස්ටොක් තියාගන්න තැනක් නැහැ පිරීලා තියෙන. වසරකට පසුව සාධාරණය ඉල්ලයි. මම හිතන්නේ ලෝකෙ කොහෙවත් අධිකරණයක් ඇති කියලා. මට සාධාරණයක් ඉෂ්ට වෙන්න. එහෙම වෙනවා නම් මගේ ළමයි දෙන්න මට අපව වෙන්න ඕනේ. ඍෂි කපූර් අවසන් වරට කැමරාවට මුහුණ දුන් හැටි. आशीर्वाद तुम्हारे है बहुत तरक्की करो सफलता प्राप्त करो. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 4 දෙනෙකු අද වාර්තා වුණා. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 653ක්. ඔවුන් මේ වන විට දිවයිනේ රෝහල් 7ක ප්‍රතිකාර ලබනවා. මේ වන විට වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් 653 දෙනාගෙන් 507 දෙනෙක් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය, මුල්ලේරියාව මූලික රෝහල, වැලිකන්ද මූලික රෝහල, ඉරණමඩු රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල හා නාවික හමුදා රෝහලේ. වෛරසය ආසාදනය වූ 139 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් සැකකටිතු රෝගීන් 187 දෙනෙකු පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. ඔබේ ප්‍රදේශයට එහෙම తాවකාලික නවාතැන් ගන්න එනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන්න. එහෙම යම් පුද්ගලයෙක් පැමිණියොත් ඒ පිළිබඳව පොලිස් ස්ථානයට ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ට දැන්වීමට කටයුතු කරන්න. එහෙම දැනුම් දීමකින් තොරව යම් අයට නවාතැන් දීලා තිබෙනවා නම් පැය ගණනකට හෝ දිනක් හෝ යම් කාලයකට ඒ අය කරන්නේ වරදක්. ඒ සමස්ත රෝගීන් සංඛ්‍යාව නිර්මාණය වී තිබෙන්නේ පොකුරු 31කින් බවට අනාවරණය වෙලා තිබෙනවා. දැනට ක්‍රියාකාරීව පවතින්නේ පොකුරු 4ක් පමණයි. ඉතුරු පොකුරු 27ම දැනට අකර්මණ්‍ය තත්ත්වයට පත් වී තිබෙනවා. මේ අතර ජනතාව නිසි උපදෙස් අනුව කටයුතු නොකළහොත් විය හැකි අවදානමක් පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අනතුරු අඟවනවා. ඒ විරෝධාර හමුදාවේ දරුවන්ගේ කැපවීම නොවෙන්නට මීටත් වැඩිය මේ රටේ රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න තිබෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්නේවත් නැතුව ඇතැම් අවස්ථාවල මේ නොහික්මුණු පිරිසක් කළමනාකරණය කරන්න ගිහිල්ලා ඒ දරුවන්ට මේ රෝගය වැළඳුණත් ඔවුන් ඒ ඉතාමත් හොඳින් කළමනාකරණය කරගන්නවා. ගැටලුව තියෙන්නේ ඒ හික්මිච්ච විනයකට ගොඩනැගිච්ච දරුවෝ පිරිස ලෙඩ වෙච්ච එක නෙවෙයි. මේ නොහික්මුණු සමාජයේ ඉන්න පිරිස හොර රහසේ ලෙඩේ තියාගෙන හෙලි කරන්න නැතුව ගත කරන පිරිස. අනිත් කණ්ඩායම තමයි රෝග ලක්ෂණ නැතුව රෝගේ පතවන්න පුළුවන් රෝගකාරක ඇඟේ තියෙන පිරිස. රෝගීන් බහුලව වාර්තා වෙන එක තාමත් කළමනාකරණය වෙලා තියෙනවා. බරපතල ගැටලුවක් ඉදිරියේදී උද්ගත වෙන්න පුළුවන්. ඒ තමයි වැඩිපුර සමාජයෙන් රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තොත් එතකොට රෝගීන් වැඩිවීම තුළින් රෝගීන් බරපතල තත්ත්වයට පත් වීම වැඩි වෙන්න පටන් ගත්තොත් ඒ කියන්නේ වෛරස් එක වැඩිපුර සමාජගත වෙනවා කියන එක. වැඩිපුර වෛරස් ප්‍රමාණය සමාජගත වුණාම වැඩිපුර රෝගීන් හැදෙන්න පුළුවන්. එතකොට එක් රෝගියෙක්ගේ ශරීරයට ඇතුල් වෙන වෛරස් ප්‍රමාණය වැඩි වුණාම ඉදිරියේදී මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. මෙය පාලනය කරගන්න අපිට තවමත් හොඳින්ම අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව තියෙන්නේ මහ ජනතාව. ඒ නිසා මහ ජනතාව විදිහට වෛරස් එක සමාජගත නොවෙන්න කටයුතු කරන්නට නම් තමන් රෝගියෙක් නොවී සිටිය යුතුයි. ඒකට තියෙන එකම උපක්‍රමය තමන්ගේ ශරීරයට වෛරස් එක ඇතුල් වෙන ක්‍රියාකාරකම් වලින් ඈත් වෙන එක. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ දැනට රෝගීන් වාර්තා වීම යම් පාලනයක් තිබුණද නිසි ක්‍රමවේද අනුගමනය නොකළහොත් එහි වර්ධනයක් විය හැකි බවයි. මේ මොහොත වෙනකොට අපිට සතුටු විය හැකි ප්‍රමාණයට රට පාලනය වෙලා තියෙනවා. මේ පොකුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා, රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට වෙන රටවල රෝගීන් වැඩි වෙච්ච විදිහට නෙමෙයි අපි වැඩි වෙලා. අපි මේ පාලනයකට නතු කරගෙන වැඩි වෙමින් තියෙන එක අපි පිළිගන්නවා. මීට වඩා පරීක්ෂණ කරොත් තව රෝගීන් ප්‍රමාණයක් හම්බ වෙයි. හැබැයි ඒත් අපේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට අපේ රෝගීන් වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ජනතාවට අපි කියන්නේ තව දුරටත් ඔබ සංචරණය සීමා කරන්න. ඒකට සහාය ලැබුණ නැත්නම් ජනතාවගේ කාර්ය ජනතාව කරේ නැත්නම් අපිට යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. මොකද කොයිම මොහොතකවත් මේ අවදානම නැහැ කියලා හිතන්න එපා. ඒ එක එක රට තමන්ගේ රෝගීන් වාර්තාවෙම වේගවත් උනේ සමහර අය දවස් 50 ගානකට පස්සේ, සමහර අය දවස් 40 ගානකට පස්සේ. ඒ නිසා අපේ රටේ එක දවස් 60 ගානකට පස්සේ උනා වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒ නිසා වෙන්න අවදානමක් තියෙනවා. මේ අතර ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපතිවරයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් පසුගියදා පත් කළා. ඒ අනුව ආණ්ඩුකාරවරයා අද කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි රංගල නාවික හමුදා කඳවුර නිරීක්ෂණයට එක් වුණා. එම කඳවුරේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔහුගේ අවධානය යොමු අතර ඊට අවශ්‍ය උපදෙස් ලබා දීමටද පියවර ගත්තා. මේ අතර කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 91 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ තොටලඟ ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඉන්දියාවේ රැඳී සිටි තවත් සිසුන් පිරිසක්ද අද සවස දිවයිනට පැමිණියා. ඉන්දියාවේ කොල්කටා සිට එලෙස පැමිණි සිසුන් සංඛ්‍යාව 125. මේ අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගොස් යලි මෙරටට පැමිණීමට නොහැකි වූ ගැමිණි මව්වරුන් පිරිසක් ඔවුන් මුහුණ දී ඇති ගැටලුව පිළිබඳව අප වෙත අදහස් පළ කළා. ඉන්දියාවේ කොයිම්බතූර් වල අපි මෙහි ආවේ මෙඩිකල් වීසා යටතේ මීට මාස 4කට 5කට 6කට උඩදී ආපු අයත් ඉන්නවා. දැන් අපි දැන් ප්‍රතිකාර වලින් පසු ගර්භණී භාවයට පත් වෙලා මාස 3ක් සම්පූර්ණ වෙලා ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. හැමෝටම දැනුවත් කරලා තියෙනවා අපේ අපහසුතා කියලා. අතරමං වෙලා ඉන්නවා අපිට ලංකාවට එන්න විදියක් නේදව කණ්ඩ විදියක් නේ කඩවල පොළු වාලා අපේ අතින් සල්ලිත් නෑ ඒවත් ලංකාවට ගන්න බලන්න. මේ අතර කොළොන්නාව khනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේදී ඉන්ධන බෙදාහරන බවුසර් විෂ බීජ හරණයට ලක් කෙරුණා. ඒ යුද හමුදාවේ මැදිහත් වීමෙන් මෙහිදී khනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා පැවසුවේ දැනට ඇනවුම් කර ඇති තෙල් නෞකා අවලංගු කිරීමට පියවරගත් බවයි. කිසිම බියක් සැකක් ඇති කරගන්න එපා. අපි ගාව දැන් මාසෙකට ඇති වෙන්න ඉන්ධන තොග තියෙනවා. දැන් මේ අවස්ථාවේදී දැන් ෂිප්ස් ටික අපි කැන්සල් කරගෙන යනවා. අපි ඕඩර් කරලා තියෙන වැඩියෙන් සාමාන්‍ය දවස්වල විදියට මේක භාවිතා වෙයි කියලා. නමුත් ඒ භාවිතය 140ක් අඩු වෙලා තියෙන්නේ. අපිට මේ ස්ටොක් තියාගන්න තැනක් නැහැ. මේ අතර නිකවැරටිය පොලිස් බල ප්‍රදේශය අද උදෑසන 6 සිට වසා දැමුණා. එම ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදිතයන් 4 දෙනෙකු හමු වීමත් සමගයි. අදාළ ආසාදිතයන් සැරිසරා ඇති ප්‍රදේශය විස බීජ හරණයට ලක් කිරීමටද පියවර ගත්තා. මේ අතර තවත් ආසාදිතයෙකු හමු මැදවච්චිය පිහිඹියා ගොල්ලෑව ප්‍රදේශයේ වසා දමා තිබූ වෙළඳ සැල් අද විවෘත කරනු අතර සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් එම ස්ථාන විස බීජ හරණයට ලක් කෙරුණා. මේ අතර කොළඹ මහනගර සභාවේ සුළු සේවකයෙකු COVID-19 ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් තවත් සුළු සේවකයන් පිරිසක් අදත් PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. ඒ කොළඹ කොම්පඤ්ඤු වීදිය මුත්තයියා මාවතේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරිශ්‍රයේදී අද අපි මෙතන PCR පරීක්ෂණ සහ ලේ ගැනීම පරීක්ෂණ කරනවා ප්‍රතිදේහ සොයා ගැනීමට COVID-19 වෛරසයේ ඒ කුණු එකතු කරන ඩාබේස් ලේබරර්ස්ලගේ ඊට අමතරව ඊයේ PCR පරීක්ෂණ ගත්ත සෑම දෙනාගේම ප්‍රතිදේහ පරීක්ෂා කිරීම සඳහා අද ලේ සාම්පලත් මෙතනදී කුරුණෑගල අධිකරණවල හා පිලැස්ස රම්බඩගල්ල පොල්ගහවෙල සහ කුරුණෑගල කම්කරු විනිශ්චය සභා අධිකරණවල විභාග වන නඩු සඳහා පෙනී නොසිටීමට නීතිඥවරුන් තීරණය කර තිබෙනවා. අපට පද්ධතියක තියෙන පුංචි හරි වැරද්දකින් මේ පද්ධතිය පාලනය කරගන්න බැරි තැනකට මේ රෝගය පැතිරීම වළක්වා ගැනීමයි අපේ උත්සාහය වෙන්නේ. මහ ජනතාවට ප්‍රකාශ කරන්නට තියෙන්නේ කිසිදු අධිකරණ කටයුත්තකට පෙනී නොසිටීමට නීතිඥ මණ්ඩලය තීන්දුව කරේ ඔබේ ආරක්ෂාව සඳහාමයි. කෙසේ වෙතත් අදත් අධිකරණ ආශ්‍රිතව විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යලි ගොඩනැගීමට චීනය සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අවධාරණය කරනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා හමුුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ශ්‍රී ලංකාව චීනය වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියා සිහිපත් කළ තානාපතිවරයා පැවසුවේ සැබෑ මිත්‍රත්වය යනු සැපතේදීත් විපතේදීත් එක්ව සිටීම බවයි. COVID-19 වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවටද හානිකර තත්ත්වයක් උදා වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම විශාල ලෙස පහත වැටීම ප්‍රධාන ගැටලුවක් බව ප්‍රකාශ කළා. ලෝකාර්ථිකය අඩාල වීමත් සමග ඇඟලුම් සහ සංචාරක වැනි ව්‍යාපාරයන්ගෙන් ලද ආදායම අහිමිවීම ඊට ප්‍රධානව බලපා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇති බවත් එය සාර්ථක කර ගැනීමට විදේශයන්හි සහයෝගය අවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා චීන තානාපතිවරයාට පැවසුවා. මේ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ ආර්ථිකය අඩාල වීම හමුවේ ණය හෝ මූල්‍ය ආධාර ගැනීම එකම අපේක්ෂාව නොවන බවයි. කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉදිකිරීම් ශේෂ්ත්‍රය වැනි අංශයන් වෙත විදේශ ආයෝජන පුළුල් කිරීමට කටයුතු කරන බවත් ඉන් ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී චීනයට ආරාධනා කළා. චීනයත් ශ්‍රී ලංකාවත් අතර පැවති දිගුකාලීන සෝදත්වය සිහිපත් කළ චීන තානාපති පූර්වකව සිහිපත් කළා. කෘෂි හා වෙනත් භාණ්ඩ වෙළඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණ යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම වෙළඳ පාරිභෝගික සුබසාධන වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අස්වැන්න වෙනුවෙන් ගොවියාට ඉහළ මිලක් ලබාගත හැකි වීම මෙන්ම ඒ සඳහා සරල තාක්ෂණය භාවිතා කිරීමටත් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළා. ලබන සඳුදා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාම අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් එදින උදෑසන 10ට පැවැත්වීමට නියමිතයි. මේ අතර පීඩාවටපත් කලාකරුවන්ට සහන සැලසීම සඳහා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වූ කලාකරුවන් සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ කලාකරුවන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමට සහ දිරිගැන්වීමට රුපියල් මිලියන 10ක මුදලක් පීඩාවට පත් කලාකරුවන්ට තම අරමුදල මගින් ලබා දී ඇති බවයි. මේ වන විටත් පීඩාවට පත් කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු සඳහා අග්‍රාමාත්‍යවරයා අද මෙම මුදල් පිරිනැමුවා. ආරක්ෂක අංශ COVID-19 ව්‍යාප්තිය පාලනය කරමින් ජාතික ආරක්ෂාවද තහවුරු කරන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. සියලුම රණවිරුවන් මේ වන විට Tamanගේ කඳවුරු වෙත කැඳවලා තියෙනවද වාර්තා කරලා තියෙනවද? ත්‍රිවිධ හමුදාවෙම පැමිණිය යුතු අයවලුන් සියලු දෙනාම වාර්තා කරලා තිබෙනවා. අනිකුත් ආරක්ෂාවන් සම්බන්ධයෙන් කොහොමද ඒ වැඩපිළිවෙල ඒ අයුරින් ඉටු කරනවද? ඒ සැලසුම් ඔබතුමාලා නීසි අයුරින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? සෑම සතියෙම අඟහරුවාදා දිනේදී අපි අධිකරු ජනාධිපතිතුමා ආරක්ෂක කවුන්සිලයේ කැඳවනවා. මේ කොවිඩ් මොනවා තිබ්බත් රටේ ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ඒ දේවල් අතහැරලා නැහැ. ඒ දේවල් කරනවා ඒ ආකාරයෙන්ම. රට ආරක්ෂා කර ගන්න ඕන කර යුතු සෑම දෙයක්ම සාකච්ඡා කරනවා. ඉතින් ඒ අනුව කොවිඩ් තමයි අපේ ප්‍රධාන මාතෘකාව මේ අනුව. නමුත් රටේ ආරක්ෂාවට සමහර කට්ටිය උරුමානම් බලපු කට්ටියට නැත්තම් මේකට අවස්ථාවක් වෙනවා. ඒ දේ කරන්න දීලත් නැහැ. මොන දේ වුණත් මේ සියලුම දේවල් ක්‍රියා කරමින් රට ආරක්ෂා කරගන්න, රටේ ජනතාව ආරක්ෂා කරගන්න අපි වැඩ කරනවා. අන්තර්ජාලයේ ඡායාරූපයක් පළ වෙනවා. ආරක්ෂාංශ නිලධාරියෙක් මේ බිම වැතිරීන මේ රණවිරුවන්ට ලැබෙන පහසුකම් වල යම් අඩුවක් තියෙනවද? පහසුකම් අඩු කියන කතාව මනින ක්‍රමවේදයන් තිබෙනවා. මමත් දැක්කා ඕක දාලා තිබ්බා මෙහෙම එකක්. මම ඒ ගැන සොයලා බැලුවා. මෙච්චර මේ දේවල් සොයන බලන්න අපිට හොයාගන්න බැරි කමක් නැතුව නෙමෙයි. අපි හොයාගත්තා. ඒක ඇත්තටම යම් කිසි පුද්ගලයෙක් යවපු ඡායාරූපයක් යුද හමුදාවේ මේ ආකාරයෙන් අපි ගොඩනැගිලි 11ක් පමණයි මුළු ලංකාවේම අරන් තිබෙන්නේ. අපි මේ බිම බුදියන්න කියලා මේ අපි ලැජ්ජ වෙන්නේ නැහැ. බිම බුදියවුවත් ලැජ්ජ නැහැ. මොකද හේතුව ඇවිල්ලා අපි මීට මාසෙකමාර ප්‍රථම මේ කොවිඩ් පටන් ගන්න කාලෙම මම දැනුම් දුන්නා. අපි බිම බුදියලා තමයි අපේ මේ පිට රටින් එන අපේ රටේ ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කිරීමට දැන් අපි නිරෝධායන කරන අයවලුන් ඇඳක බුදියන්න තමයි අපි බිම බුදියන්න වෙලා තියෙන්නේ. ඒක කරන්න අපි ලැජ්ජ නැහැ. අපේ රටේ මිනිස්සු වෙනුවෙන් අපි බිම බුදියලා හරි අපේ රටේ මිනිස්සුව ඇඳේ තියන්න අපි ලැජ්ජ වෙන්නේ නැහැ. අඩුපාඩු සහ මගහැරීම් සැලකිල්ලටගෙන COVID-19 මර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ COVID-19 මර්ධන කාර්ය සාධක බලකාය සමග අද පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද COVID-19 මර්ධන කාර්ය සාධක බලකායේ සමාජිකයන් සමග සාකච්ඡා කළා. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අඩුපාඩු සහ මගහැරීම් සැලකිල්ලටගෙන COVID-19 වෛරසය මර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගත යුතුව ඇති බවයි. මේ සාකච්ඡාවට සහභාගී වූ වෛද්‍යවරු පැවසුවේ රජයේ වෛරස මර්ධන ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියේ නැති බව වසංගත රෝග පිළිබඳව ලොව ප්‍රධාන පෙළේ විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙකු වූ හොංකොංහි මහාචාර්යවරයෙකුද පෙන්වා දී ඇති බවයි. PCR පරීක්ෂණයට යොමු කළ නාවික හමුදාවේ 997 දෙනෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකුට පමණක් බවද මෙහිදී අනාවරණ වුණා. වෛද්‍යවරු පෙන්වා දුන්නේ ඔවුන්ගෙන් 80%කට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති බවයි. දේශීය වෛද්‍යවරුන්ගේ හා බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් මේ වන විට පරීක්ෂණ කරන අතර වෛරස මර්ධනයට එන්නතක් සොයා ගන්නා තෙක් ආසාදනය නොවී සිටීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. වසරක් ගත වුවද කතෝලික ජනතාවට තවමත් සාධාරණයක් නොවූ බවට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් චෝදනා කරනවා. ඒ මිගමුව කලාපීය කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලින් 270කට අධික පිරිසකට දිවි අහිමි වුණා. කතෝලික දේවස්ථාන 3ක් සහ ප්‍රධාන පෙළේ හෝටල් 3ක් ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරයෙන් කටුවාපිටිය දේවස්ථානයේ සිටි පුද්ගලින් 115 දෙනෙකු මියගිය අතර කොච්චිකඩේ දේවස්ථානය තුළ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 56ක්. මේ සිදුවීමේ අවුරුද්දක් ගිහිල්ලත් අපි වෙනුවෙන් ඇස් පියාගත්තු අපේ අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ අනුස්මරණය සමරන්නට දිව්‍ය පූජාවක්වත් තියන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් තතු කාරණා දන්න අය මුදලට බලයට යටත් වෙලා අද තාමත් නිදහසේ. මේක තමයි ඇත්ත. සමහරක් වෙලාවට අපිව සනසන්නට එහෙන් මෙහෙන් මාධ්‍ය තුලින් පුවත්පත් තුලින් අපිට දේවල් කියවන්නට ඇහෙන්නට ලැබෙනවා. මේ හැම දෙයක් පිළිබඳව මට නම් තියෙන්නේ සාධාරණ සැකයක්. ඒ නිසා ඔබෙන් මේ අවස්ථාවේදී අපි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මොන ආකාරයේ බලපෑම් තිබුණත් සිද්ධ විය යුතු සාධාරණත්වය වැරද්ද පෙන්වා දීම නවත්වන්නට එපා. මම මේකට විරුද්ධව නඩු දාපු මිනිස්සෙක්. මම හිතන්නේ ලෝකේ කොහෙවත් අධිකරණයක් ඇති කියලා. මට සාධාරණව කිෂ්ඨ වෙන්න. එහෙම වෙනවා නම් මගේ ළමයි දෙන්න මට ආපහු එන්න ඕනේ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් තයයි මම නඩු දැම්මේ කියලා. මම නඩු දැම්මේ ඔය ඉහළ තනතුරු වල වැජබෙන තනතුරු දරාගෙන ඉන්න මිනිස්සු කවුරු වැරදි කෙරුවා නම් අනිවාර්යයෙන්ම දඬුවමක් ලැබෙන්නම ඕනේ. මගේ දැනීම හැටියට ලංකාවේ මුස්ලිම් දේශපාලඥයෝ 90%ක් මේක දන්නවා. 90%ක් මේක දන්නවා. ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නවා. ඡන්ද ටිකට සද්ද නැතුව හිටියා මේගොල්ලෝ අපේ ළමයිව මැරුණා නෙමෙයි පැවතිච්ච ආණ්ඩුව එකහුව වෙලා මේ ඔක්කොම අපේ ළමයිව මැරුවා. අපිට අර 2019 අප්‍රේල් 21 වගේ තමයි 2020 අප්‍රේල් 21. උදේ ඉඳලා පවුල අඬනවා. එයා අඬනකොට මං එළියට බහිනවා මට යන්න දුන්නේ. පොඩි විශ්වාසයක් තියෙනවා වර්තමාන ජනාධිපති ගැන. මට තිබිච්ච වර්තමානයේ අනාගතයේ දෙකම නැති වෙලා තියෙනවා. මං ජීවත් වෙන්න තරණ උත්සාහය හා වේදනාව වදේ මම හොඳට අඳුරන කෙනෙක් දැන්. එදායේ ප්‍රහාරය බලක්ව ගන්න තිබිච්ච අවස්ථාවක් ඒක එහෙම කරේ නැහැ. ඒ මිනිස්සුන්ව ගෙනල්ලා මගේ ඉස්සරහ එල්ලලා මැරුවත් මගේ ජීවිතය ආයෙ හැදෙන්නේ නැහැ. මේ වැරදි කරපු හැමෝටම රටේ පවතින නිය යටතේ දඬුවම් ලැබෙන්න යුතුමයි. මේ මාතෘකාව ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය තවත් මැතිවරණයකදී විතරක් ඉදිරිපත් කරගෙන මාතෘකාවක් කරන්න එපා. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විධිමත් විමර්ශන වලින් කරුණු රැසක් හෙළි කර ගැනීමට හැකි වූ බවයි. පසුගිය සතියේ විමර්ශනවලදී අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. සාම්පූර් ප්‍රදේශයේ අවි පුහුණුව සඳහා යොදාගත් ස්ථානයක් පිළිබඳව එම ස්ථානයේදී අවි පුහුණුවක් ලබා දී තිබෙනවා යම් තැනැත්තන් ගණනාවකට. පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගියපු එක්තරා සංවිධානයක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. යම් තැනැත්තන් බඳවාගෙන ඔවුන්ට දේශන පවත්වලා තිබෙනවා අන්තවාදය පිළිබඳව. පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයේ සංවිධානය කර එක් චරිතයක් වන සහරාන් යන අයද එම ස්ථානයට ගොස් දේශන පවත්වලා තියෙනවා. දැනට අපි ඒට අදාළ සැකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ සැකරුවන් පිළිබඳව අපිට සම්බන්ධතා තහවුරු වෙලා තියෙනවා. ගොවීන්ට වැඩි මිලට පොහොර අලෙවි කිරීමේ සිද්ධියක් පිළිබඳව අද දඹුල්ලෙන් වාර්තා වුණා. මේ අතර බණ්ඩාරගම තවත් ගොවීන් පිරිසක් අපහසුතාවට පත් වුණේ පොහොර සහනාධාරය නොලැබීමෙන්. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් යලකන්නේ පොහොර සහනාධාර ලබා දීම සඳහා බණ්ඩාරගම ප්‍රදේශයේ ගොවීන්ට දැනුවත් කිරීමේ ලිපිලේඛන ඊයේ ලබා දී තිබෙනවා. ඒත් පොහොර ලබා ගැනීම සඳහා අද බණ්ඩාරගම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් මධ්‍යස්ථානයේ වසා තිබීම හේතුවෙන් මහත් අපහසුතාවයකට පත් වුණා. තුවා දෙන්නකෝ පොර දෙනවා ඊයේ ලොරි එනවා පොර මේ අද එන්නේ කියලා. පසුව මේ ස්ථානයට පැමිණි ප්‍රාදේශීය දේශපාලඥයෙකු දුරකථනයෙන් බණ්ඩාරගම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානියාගෙන් මේ පිළිබඳව විමසුවා. අඩු ගානේ මිනිස්සුන්ව දැනුවත් කරන්න හරිය මේ පොර නෑ කියලා මොකක් හරි ඩියෝ මාත් මේ වගේ වෙලාවක මේකට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන. අවසානයේ ගොවීන්ට සිදු වූයේ පොහොර නොමැතිව පිටව යාමටයි. මේ අතර දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වැඩි මිලට පොහොර විකුණන බවට අද ගොවීන් පිරිසක් චෝදනා කළා. ඒ රුපියල් 1000ක පොහොර මීටියක් රුපියල් 1200කට අලෙවි කරමින්
1200 ඔයා කීයද ගත්තේ? 1200 මාත්‍ර. බිලක් දුන්නද? ඔව් බිලක් දුන්නා අපිට පොඩි චිට්ටයක් දුන්නා. පොහොර කීයද ගත්තේ අක්කේ? ඈ 1200 ගත්තා. මේ පිළිබඳව අප අදාළ ආයතනයෙන් විමසුවා. යූරියා කීයද මිටියක්? 1000යි. අර එහා පැත්තේ ඔයාලා රුපියල් 1200 විකුණනවා කියලා ගොවීන් කණ්ඩායමක් දැන් පොහොර ටික තියාගෙන ඉන්නවා. මෙහා පැත්තේ දැන් වික්කලු කියලා 1200ට. නෑ. මුදලාලි කියනවා තනිකර ගොවියෝ බොරුලු කියන්නේ. අපි ගොවිතැන් එන පාළුවෙන් බොරු කියනවා. මේ අතර ජනතාවට පොහොර ලබා දීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. ඉදිරියේදී එන යල කන්නේට හෙක්ටයාර් 5,23,500 අස්වද්දන් කටයුතු යොදන බවත් ඒ සඳහා පොහොර මෙට්‍රික් ටොන් 1,50,000ක අවශ්‍යතාවයක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය කරන බීජ පොහොර සහ අනිකුත් මූල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ සියලුම සමාජිකයන් ඒකමතිකව අනුමැතිය ලබා දුන්නා. ගොවියෙකුට තමන්ගේ නිශ්චිත ව්‍යාපෘතිය සලකා බලා ලක්ෂ 30 දක්වන අය මුදල් දෙන වැඩපිළිවෙලට වෙනවා. අපනයනයේ පෙරදරි කරගත්ත නිෂ්පාදන සඳහා වෙන නිෂ්පාදන විශේෂිත කෘෂිකාර්මික ගම්මාන ලෙස පොකුරු ගම්මාන 200ක් ඇති කරන්නත් සියලුම සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ණය පාසුකම් ලබා දෙන්නත් ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. මේ අතර පවතින තත්ත්වය යමුවේ සතුස මගින් ඔන්ලයින් ක්‍රමය යටතේ භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ජනතාවට පහසුකම් ලබා දී තිබෙන බව අද පැවති මාධ්‍යහමුවකදී අනාවරණය කළා. අද සතුස ඔන්ලයින් සිස්ටම් එකක් බවට පරිවර්තනය වුණා. ඔබ සාමාන්‍ය වෙළඳසැලට පැමිණීමත් සමගම ඊට අමතරව ඔන්ලයින් සිස්ටම් එකක් තුලින් සතුස භාණ්ඩ ලබා ගැනීමට ඔබට දැන් අවශ්‍යතාවය තියෙනවා. දැනට කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, කළුතර, නුවර, යාපනය, ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කවල අපේ කවරේජ් එක තියෙනවා. පහසුකම් අපි ලබා දී තියෙනවා. මේ අතර ජලපිල්පත් ගෙවීම සඳහා ජනතාවට ලබා දී තිබෙන සහන පිළිබඳව අද හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අදහස් පළ කළා. මාසයෙන් මාසය ඒ සටහන් වෙන මීටරය එකට එකතු කරලා අපි බිල හදන්නේ නැහැ. බිල ගෙවන්න වෙන්නේ වෙනදා වගේමයි. එක සැරේ ආවට ඒවා වෙන වෙනම තියෙන. පාරිභෝගිකයාට ගෙවන්න පුළුවන් හැටියට ගෙවීම් කරගෙන ගියාම හරි. ඒකට ඉඩකඩ පාසුකම් ලබා දෙන්න. හැබැයි බිල් සියල්ලම ගෙවන්න ඕනේ. මුදල් පාලනය කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව ඇද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා නීති විශාරදයින්ගේ මතය විමසා ඇතැයි විමල් වීරවංශ අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. මේ අතර පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ විපක්ෂයේ ඉල්ලීම පිළිබඳව රජය බිය විය යුතු නොමැති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොරෝනා මර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය අමතර මුදල් ලබා දීම උදෙසා අපි ස්වේච්ඡාවෙන් වැටුප් ලබා ගන්නේ නැතුව අපි මේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට ලෑස්ති කියන එක කියන්නට කැමතියි. රජයට බියවන්නට කිසිම හේතුවක් නැහැ. දෝෂාභියෝග ගෙනෙන්නට, විශ්වාසභංග යෝජනා ගෙනෙන්නට අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒගොල්ලන්ට අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ සත්චේතනාව නම් තියෙන්නේ. ඒ සත්චේතනාව තියෙන මහතුරුන්ට පුළුවන් පාර්ලිමේන්තුව කැඳවපියෝ කියලා අඬා දොඩා වැළපෙන්නේ නැතුව හතරවෙනිදට අරලියගහ මන්දිරයට ඇවිල්ලා නියමිත දුර ප්‍රමාණය තියාගෙන අන්න ඒ විදිහට විසඳ ගන්න. ජනාධිපතිතුමා මේ මුදල් බලතල පිළිබඳව නීති විශාරදීන් ගෙනල්ලා ඒ අයගේ අදහස් විමසලා තියෙනවා. ඒ නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයින් ඉතා පැහැදිලිව කියලා තියෙනවා මීළඟ අභිනව පාර්ලිමේන්තුව ස්ථාපිත වනතුරු මේ රටේ මුදල් පාලන බලයට විධායක ජනාධිපතිවරයා සතුව තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් උල්ලංඝනය කරලා නැහැ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරනු ලැබූ අවස්ථාවක රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් වනතෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේය. මම මේ ඇමතිවරයාගේ එකයි අහන්නේ. අභිනව පාර්ලිමේන්තු රැස්වෙන දිනේ කවදාද? එහෙම දිනයක් තියෙනවද? ඡන්ද ජූනියේ ඉස්සර දාලා තියෙන්නේ. එම නිසා ජනාධිපතිතුමාට මේ වගන්දී යටතේ 153 යටතේ එතුමාට වෙන් කරන්න පුළුවන් අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත. ඒ වෙන දිනයක් තාම නම් කරලා නැහැ. ඩොලර් බිලියන 2ක් මේ කාලේ රජයට ලැබුණා. අපි දකිනවා අතීතයේ වගේම මේ කට්ටිය නැවත මුදල් වංචා කිරීමට පටන් අරන් තියෙනවා. සීම මුදල් අවභාවිතයක් වෙලා නැහැ. කාගේම සබ්කොල සාප්කොල මේ සල්ලි ගිහිල්ලා නැහැ. එහෙම අවභාවිතාවක් වෙලා තියෙනවා නම් කවදාද කොතනද කොහෙන්ද උනේ කියලා පෙන්නන්න ඕන. කටරාවට මේවා කියලා හරියන්නේ නැහැ. රජය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි මේ සියල්ල කරලා තියෙන්නේ. ඒ නිසා රට නොමග යවන්න
දාන්න නිලධාරීන්ට වෙන වෙන මත හදන්න කටයුතු කරන මංගල සමරවීර වැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරලා වහාම අත්අඩංගුවට කටයුතු කරන්න ඒක නිලීම අපේ රජයෙන් කරනවා. ඒ බහුතරයේ තියෙනවා විපක්ෂයට මේ වෙලාවේ. රටට අහිතකර අනපනත් ගෙනෙල්ලා මේ රට අසිරු තත්යකටපත් කරන්න මේ මුන් හදන්නේ. පාර්ලිමේන්තුව කැඳවලා මන්ත්‍රීවරුන්ගේ අදහස් උදාස් විමසලා මේ මුදල් පරිහරණය කරන්න අපේ සියලු දෙනාගේ මත් උස්සල අවස්ථාව ලබා දෙනවා. ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න මේ ව්‍යවස්ථා අර්බුදය වළක්ව ගන්න සියලුම පක්ෂවල නායකයෝ ආඩම්බරකම් පැත්තකින් තියලා සාකච්ඡාවෙන් සම්මුතියෙන් ක්‍රියා කළ යුතුයි. සැබවින්ම මේ රට අස්ථාවර නොකරන්න නම් පැරණි පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කිව්වේ එළමෙන 4 වෙනිදා. එයාලා එදාට බලමු අපි සහභාගී වෙනවද නැද්ද කියන කාරණා. දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවල අද රාත්‍රී 8 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක නො වූ දිස්ත්‍රික්ක 21ක බොහෝ නගරවලට ජනතාව පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණු බවයි. COVID-19 ව්‍යාප්තිය වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකුණු කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අදත් දිවා කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ අද දිනේද දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිත නගරවලට ජනතාව එතරම් නොපැමිණි බවයි. මොනරාගල නගරයේද අද පාළු ස්වභාවයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් අනෙක් නගරවලට සාපේක්ෂව මහනුවර නගරයට විශාල ජනතාවක් පැමිණ සිටි අතර ප්‍රදේශයේ මාර්ගවල තරමක රථවාහන තදබදයක් ඇති වුණා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ අනුරාධපුර නගරයේ ඇතැම් ස්ථානවල ජනතාව විශාල වශයෙන් දක්නට ලැබුණු අතර ප්‍රදේශයේ වෙළඳ සැල් තුළද පෝලිම් දක්නට ලැබුණු බවයි. වෙළඳ සංගමේ ඉල්ලීම මත වසා තමා තිබූ වෙළඳ සැල්ද අද දින විවෘත කර තිබෙනවා. නුවරපාර තොරණ හන්දියේ පෑලියගොඩ ප්‍රදේශයේදී ඇඳිරි නීති බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකළ පුද්ගලයින් පොලිසිය පරීක්ෂා කළා. මෙහිදී ඇඳිරි නීති බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ පුද්ගලයින්ද හඳුනාගත් පොලිසිය ඔවුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කිරීමටද පියවර ගත්තා. දැන් මේ ට්‍රීවල් එකේ 3 දෙනෙක් ඉන්නවනේ. ඈ? වැරදි නෙමෙයි ඔබතුමා අයින් කරලා නවත්තන්නකෝ. හරි. ඔයාලා අත් දෙක පෙන්නන්න කොට. මේ බලන්න. මේ අත්වලට. හරි. ඕක දැම්මොත් නැටිලි වෙන ලෙඩක් හැදෙනවා ඔබතුමාට. හරි. ඔයා මාක්ස් තියනවද බලන්න මගේ වාහනේ ජිප් එකේ. ගෑනේ අර මාක්ස් එක අරන් එන්නකෝ. බලන්නකෝ දැන් ඔතන තියනවද පිළිවෙලදානේ කිරාවලියට පටහන් වල යන්නේ. දැන් අඩිභාගයක් නේද උඩ යන්නේ. මේක යන්න තියෙන්නේ එක්කෙනාටයි. හරිද? මේක දීලා තියෙන්නේ. කරුණාකර අනිත් දෙන්න බහින්න මේ පාස් එක මම අවලංගු කරනවා. මේ අතර රත්නපුර සමන් දේවාලය අසලදී එළවලු සහ පළතුරු ප්‍රවාහනය සඳහා නිකුත් කර තිබූ අවසර පත්‍රයක් උපයෝගී කරගනිමින් සෙරෙප්පු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලිස් භාරයට ගත්තා. හෝමාගම සිට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කළ ගල්කිස්ස විශේෂ යතුරුපැදි ඒකකය ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා මත්පෙති 81ක් සොයාගෙන තිබෙනවා. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු අතුරු මාර්ග භාවිත කරමින් හෝමාගම සිට ගල්කිස්ස ප්‍රදේශයට පැමිණෙමින් සිටි බවයි. බලපිටිය ප්‍රදේශයේ විවෘතව තිබූ කොණ්ඩා කපන ස්ථානයක් වසා දැමීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දීමත් සමග එහි නොසන්සුන්තාවයක් ඇති වුණා. එතකොට මේ මහතුරු කියන දේ ඉස්සලාම අහන්නකො යා. ඒක අපි හැමෝම අහන්නේ ඒක. නුරට අහන්නේ ඒක. ඔබතුමාත් ඒක අහන්න වෙනවා. හරිද? ඔබතුමා අහන්න නැත්නම් මේ මහතුරුට මේ කර්තව්‍ය පවත්වාගෙන යන්න බැරි වෙනවා. කෙසේ වෙතත් පසුව පොලිසියේ මැදිහත් වීම මත අදාළ ස්ථානය වසා දැමීමටයි පියවර ගැනුණේ. මේ අතර ගල්කිරියාගම උස්සාන රක්ෂිතයේ රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට අනුරාධපුර කොට්ටාශ මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත් වුණා. ඊට සම්බන්ධ බවට සැකපිට 7 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ මත්පැන් සහ ඒවා පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් සමගයි. බලපිටිය මාදුගඟේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් විශේෂ සුරාබදු ඒකකය ඊයේ සමත් වුණා. මෙහිදී මත්පැන් හා මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගත්තා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ එය උල්ලංඝනය කළ 47700 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 10700ක්. මේ අතර අවදානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද රාත්‍රී යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ඊයේ පස්වරුවේ රජය තීරණය කළා. ඒ අනුව අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය මේ මාස 4 වෙනි සඳුදා අලියුම 5 දක්වා ක්‍රියාත්මකයි.
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ හැමෝගෙම යහපතට. ඉතින් කවුරුත් ඒකට පටහැනිව කටයුතු කරන්න එපා. ඒකට අනුගත වෙලා කටයුතු කරන්න. නිරෝධායන පනත වගේම ලංකාවේ අපරාධ නීතිය බලපානවා. ඒ අනුව අවුරුදු 2ක හිරදඬුවමක් ලබා දීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලය තුල තමුන්ගේ සේවා හැඳුනුම්පත භාවිතා කරලා යන්න පුළුවන්කම තිබුණේ අත්‍යවශ්‍ය සේවාවල අයට විතරයි. මේ බලපත්‍ර අදින් 30 වෙනි දැන් අවසන් වෙනවා. මේ බලපත්‍ර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න යම් ආයතන වලට දීපු බලපත්‍ර. ඒ බලපත්‍ර මැයි මාසේ 31 වෙනිදා වෙනකම්ම ක්‍රියාත්මක වෙනවායි කියලා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. මේ අතර දිවයින පුරා පීඩාවට පත්ව සිටින ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත් වුණු යහපත් පුරවැසියන් පිළිබඳව අදත් අපට අසන්නට ලැබුණා. මාතලේ හෙට්ටිපොළ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් ලබා දුන් සහල් සහ එළවලු තොගයක් එතන මඩල ප්‍රදේශයේ ජනතාවට ලබා දීම උතුරු කළුතර ගංගාරාම විහාරාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම නිසා හුදකලා කර ඇති ගම්පොළ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සතුන්ට ආහාර ලබා දීම අද ගම්පොළ නගර සභාව සිදු කළා. ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනය ගල්කිස්ස ප්‍රදේශයේ පවුල් 600ක් සඳහා වියලි ආහාර බෙදා දීම ඊයේ සිදු කළා. ඒ පූජ්‍ය මුරකැටි ආර සුමනානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්. රුපියල් ලක්ෂ 6ක වියලි ආහාර පාර්සල් NSW හෝල්ඩින්ග්ස් ආයතනය විසින් කොළඹ නැගෙනහිර මුල්ලේරියාව රෝහලට ලබා දීම අද සිදු කෙරුණා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වට වටින් අටට පානීය ජලය කළමනාකරණයේ එක් පියවරක් ලෙස මෙරට දැවිතෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර එය හෙට සිට ක්‍රියාත්මකයි. ඒ සඳහා මෙරට දැවිතෙල් බලපත්‍රලාභී ආයතන දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්වුණා. අත්තනගලුවේ අතුශාකාවක් වන දීඇල්ලුවේ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේදී මත්ස්‍යයන් විශාල ලෙස මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. එමෝයේ ජලය මත තෙල් තට්ටුවක් දැකිය හැකි අතර ප්‍රදේශවාසීන් පවසන්නේ යම්කිසි අපද්‍රව්‍යයක් ඔයට මිශ්‍ර වී ඇති බවයි. මේ සිද්ධාන්තය වාර්ෂිකව අවුරුද්දකට දෙකකට සැරයක් සිද්ධ වෙනවා. කුඹුර වලට යනවා, මිනිසුන්ට අපහසුතාවය ඇති වෙනවා, කොවිඩ් ප්‍රශ්න මතුවෙනවා, මාළු මැරෙනවා. මේ සිද්ධාන්තයට හැමදාම පිළියමක් නැහැ. දවස් 5කට වගේ ඉස්සරලා ගෙදරට ගොඩක් ගඳ එනවා. ඊට පස්සේ මම පැත්තට ඇවිල්ලා බලනකොට වතුර ගොඩාක් අවපාත වෙලා අපි ගොඩාක්ම මාළු උඩ පාවිච්චි ගත්තා. ඒගම හරිම දුගඳක් ආවා. ඒක කියන්න තියෙන හැමතැනකටම කිව්වා. අද උදේ වෙනකම්ම ඇක්ෂන් එකක් තිබ්බේ නැහැ. රජය ආරම්භ කළ ගෙවතු වගා වැඩසටහනට සමගාමීව සරල තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වගා කර නිසි ඵලදාවක් ලබා ගත හැකියි. ඒ පිළිබඳව මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂිකා අයිකේ වර්ෂමාන මහත්මිය පැහැදිලි කළා. හිල් කරන ලද පොල් කටු. ගෙදර අපේ නිවසේම හොයාගන්න පුළුවන්. මේකත් අපිට තවාණක් සඳහා බඳිනවා. පට්ටවලින් කෙසෙල් ගසේ වියලී යන පට්ට තියෙන අර පොතු ඒ වගේ අපිට මේ විදිහට කුඩා බඳුනක් තවාන් බඳුනක් සකස් කරගන්න පුළුවන්. ප්ලාස්ටික් තවාන් ට්‍රේ එකක්. මේ තවාන් ට්‍රේ එකේදී ඇත්තටම මේකේ සිදුරු තියෙනවා. මේ විදිහට අපිට පස් මිශ්‍රණය මේකට පුරවගෙන එක බීජේ බැකින් මේකට දාලා අපිට මේක තවාණක් විදියට සකස් කරගන්න පුළුවන්. ලයිව් ඇට් 8 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම ඉෂාරා සමරසිංහ. ඔබට සුබ රාත්‍රියක්.